බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සදහවත් සුපින්නතුනි, අප තිලෝගුරු ශාන්තිනායක සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් නිර්මල පිවිතුරු ශ්‍රී සද්ධර්මය නිවැරදිව sannivedanaya කරනු ලබන අප මාධ්‍ය නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙනු ලබන මේ බුද්ධාභිවන්දනා උතුම් දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් අර්ථවත් වූ උතුම් සද්ධර්ම දේශනාවක් ඔබ වෙතට මේ මොහොතේ ගෙනීමටයි අප සූදානම් වන්නේ. ඒ නිසාම සියලු දෙනාටම පින්සිත පෙරදරි කරගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අපි ආරාධනා කරනවා. පළමු කොට අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව ඉතාමත් ගෞරවයෙන් යුතුව පාදහබී වන්දනින් යතුන් වහන්සේව පිළිගනිමු. අවසරයි සිහිපත් කරන්නට අප පින්වත් පූජ්‍යපාද මාතර මහින්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. උන්වහන්සේ මේ මොහොතේ මැදිරියට වැඩම කොට වැඩ හිඳිනවා. උන්වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුතුව සාදුකාර ලබා දෙමින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනි, අද දින මේ සද්ධර්ම දේශනාව ගුවන් කාලයේ වෙන් කරවා ගනිමින් මෙත් සදහම් විකාශය ඔස්සේ මුළු මහත ලෝකයේ පුරාම සිටින ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉඩහසර ලබා දුන්නේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන පින්වත් පිරිස පිළිබඳවයි මා ඔබට මෙලෙස සිහිපත් කර සිටින්නේ. දායකත්වයෙන් කටයුතු කරන්නේ නම්බර 529 වැවපාර තලංගම දකුණ බත්තර මුල්ල පදිංචි චම්පික මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. ඒ පින්වත් පිරිස ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනිමින් ලක්ලෝකවාසී සියලු දෙනාටමත් මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින්ම අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. දහත් වට්ටිය පිළිගන්වමින් පාදහබී වන්දනින් යුතුව සාදුකාර ලබා දෙමින් මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කිරීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. හැමදෙනාම පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ
සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා බොහොම වැදගත් ධර්ම කාරණාවක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දවසක් භික්ෂුන් වහන්සේලාට මහණෙනි, මේ ලෝකයේ මිනිස්සු පහදින විවිධ තැන් තියෙනවා කියලා. යම් දේවල් පිළිබඳ මිනිසුන්ගේ හිතේ පැහැදීමක් ඇති වෙන දේවල් මේ සංස්කාර ලෝකයේ තුල තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ ඒවා කොටස් වලට වර්ග කරලා විස්තර කරනවා. මේ සසර සත්වයා පහදිනවා කියලා සඳහන් කරනවා අපදාවා. සමහර අය පහදිනවා පාද නැති සත්වයන්ට. අපදාවා. සමහර මිනිස්සු පාද නැති සතුන්ට හරි ආසයි. උදාහරණයක් හැටියට අපි ගමු සුරතල් මසුන්. මිනිස්සු හරි කැමතියි. ඒ කැමැත්ත නිසා, ඒ සතුන්ට තියෙන පැහැදීම නිසා මිනිස්සු මොකද කරන්නේ?
ඒ සතුන් තමන් ඉන්න තැන්වලට අරගෙන ඇවිල්ලා ඔවුන්ට වාසය කරන්න සුදුසු ස්ථාන හදලා ඒ මාළු ටැංකිවල මාළු දාලා ඒ සතුන්ට නොඑක් ආකාරයේ ආහාර පාන ලබා දෙමින් ඔවුන්ව පෝෂණය කරමින් රැක බලා ගන්නවා. බලන්න පිටුත් ඒකට වෙනම කැපකිරීමක් තියෙනවා. හැබැයි මෙතනදී සැබෑවටම ඒ සත්වයන්ට ආදරය කිරීමක්ද මේ කරන්නේ? නෑ. ඒ සතුන් නිසා අපිට ආදරයක් ඇති කරගන්නවා. ඒ සතාගේ කැමැත්තට නෙවෙයි අපි ඒ සතාට ආදරය කරන්නේ. අපි කැමති වෙන විදියට, අපි ආස වෙන විදියට ඒ සතාට අපි ආදරය කරනවා. නමුත් ඒ සතාගේ සැබෑ ලෝකයේ එතන නෙවෙයි තියෙන්නේ. අපි ගමු කුරුල්ලෙක් ගෙදර ගෙනලා ඇති කරනවා. අපි කූඩු කරලා ඒ කුරුල්ලව හිර කරගෙන අපි ඇති කරනවා. පින්වත්නි, කවදාවත් අපි ඒ සතාට සැබෑ ආදරයක් නෙවෙයි දක්වන්නේ. අපි ආස වෙන විදියට ඒ සතාව තියාගන්න අපි උත්සාහ කරන්නේ. ඒක ලොකු පාපයක්. කොයිතරම් ලොකු බරපතල පාපයක්ද කියලා කියනවා නම් සසරේ නොයෙක් ජීවිතවල අපි වරදක් නැතුව හිරේ වැටෙන්න පුළුවන්. වැරදි කරන්නේ නිවැරදි අපි හිරේ වැටෙන්න පුළුවන්. සත්වයන් හිර කරලා ඇති කිරීමේ ආදීනවේ. නමුත් මම මෙතනදී අදහස් කර ඊට වඩා වෙනත් දෙයක්. පින්වත්නි, අපේ පින්වතුන් හිතලා බලන්න. අපිට කැමති වෙන විදිහට කන්න බොන්න දීලා අපට කැමති වෙන සෑම අවශ්‍යතාවයක්ම සලසලා කාමරයකට දාලා දොරගුළු දාලා හිර කරලා තියුවොත් දවසක් ඉඳී දෙකක් ඉඳී සතියක් ඉඳී නමුත් මාසයක් දෙකක් අවුරුද්දක් විතර යනකොට අපට කොයිතරම් කලකිරීමක් ඇති වෙයිද? ආන් ඒ වගේ තමයි අපි ඇති කරන සතුනු. නමුත් සතුන්ට සැබෑ ආදරයක් දක්වනවා කියලා කියන්නේ පින්වත්නි, ඒ සතුන්ට කැමති වෙන විදියට ඉඩ දීලා ඔවුන්ට ආහාර පාන සම්පාදනය කරලා දීම. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තිරිසන්ගත සතෙකුට ආහාර වේලක් දුන්නොත් ඒ දාණයට ජීවිත 100ක් යනකම් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥාවල් කියන ආනිසංස පහ ලැබෙනවා. ජීවිත 100ක් යනකම් ඒ ආනිසංස පහ ලැබෙනවා. හැබැයි පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා gedara සුරතලයට ඇති කරන සතාට එහෙම කණ්ඩ බොන්න දුන්නා කියලා කවරදාකවත් ඒ ආනිසංසය ලැබෙන්නේ නැහැ කියලා. එතකොට පින්වත්නි, ඔබ අපගේ ජීවිතවලදී අපිට සසරේ ඇවිදින සත්වයන් හැටියට ඔබ හිතන්න අපි ඇයි අපේ මේ ලාමක අදහසක් නිසා අපි අකුසලයක් කරගන්නේ? ඒ කාරණාව ගැන අපි වෙනම හිතන්නට ඕන. නමුත් මෙතනදී බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකයේ මිනිස්සු අපදාවා පාද නැති සතුන්ට පහදිනවා. ඊළඟට දේශනා කරනවා
දීපදාවා සමහර මිනිස්සු පාද දෙකක් තියෙන සතුන්ට පහදිනවා. පිටුතුනි සමහර මිනිස්සු දෙවියන්ට පහදිනවා. සමහර මිනිස්සු ස්ත්‍රීන් පුරුෂයන්ට පහදිනවා. පුරුෂයන් ස්ත්‍රීන්ට පහදිනවා. පින්වත්නි එහෙම පැහැදීමක් ඇති කරගත්තයින් පස්සේදී ඒ අය වෙනුවෙන් කරන කැපකිරීම බලන්න. සමහර වෙලාවට ජීවිතේ එක වතාවක්වත් රුවන්වැලි සෑයට ගියපු නැති අය, ජීවිතේ එක වතාවක්වත් සිරිපාද කන්දේ නැගපු නැති අය, පින්වතුනි බොහෝ වාර ගණනාවක් කතරගම දේවාලට ගිහිලා තියෙනවා. ඇයි? Tamanට අර ඇති කරගත්තු පැහැදීම නිසා. පින්වත්නි ධර්මීහි මේ කාරණාව ගැන බොහෝ විස්තර සඳහන් කරලා තියෙනවා. අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම පැහැදීමක් ඇති කරගෙන ඒ පැහැදීම් වලට බොහෝ කැපකිරීම කරනවා. ස්ත්‍රියක් පුරුෂයෙකුට පැහැදීමක් ඇති වුණාම, පුරුෂයෙක් ස්ත්‍රියකට පැහැදීමක් ඇති වුණාම කොයිතරම් කැපකිරීම කරනවද බලන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු පාද දෙකක් තියෙන සතුන්ට පහදිනවා. එහෙම විස්තර කරගෙන ගිහිල්ලා කියනවා මහණෙනි සමහර දෙනෙක් චතුප්පදාවා පාද හතරක් තියෙන සතුන්ට පහදිනවා. බහුප්පදාවා බොහෝ පාද තියෙන සතුන්ට පහදිනවා. සංඤීනෝවා අසංඤීනෝවා රූපීනෝවා අරූපීනෝවා නේව සංඥා නාසංඤීනෝවා කියලා මෙන්න මෙහෙම ලෝකේ මිනිස්සු පැහැදෙන ස්ථාන ගණනාවක් විස්තර කරනවා. එහෙම විස්තර කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔය එකම ස්ථානයක්වත් සසර සත්වයාට කිසිම ප්‍රතිලාභයක් ඇති කරවන ස්ථාන නෙමෙයි. තිරිසන්ගත සතෙකුට පැහැදුනා කියලා, දෙවියෙකුට මිනිසියෙකුට පැහැදුනා කියලා, බ්‍රහ්මියෙකුට පැහැදුනා කියලා මේ කිසිම තැනක් පින්වතුනි මේ ලෝකේ අග්‍ර ස්ථාන බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒක පැහැදීමකින්වත් සසර සත්වයාට කිසිම ලාභයක් ඇති කරවන්නේ නැහැ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියලු පැහැදවීම් අතර මේ ලෝකයේ තියෙන අග්‍රතම පැහැදීම තමයි යමෙක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා නම් ආන්න ඒ පැහැදීම තමයි මේ ලෝකයේ තියෙන පින්වත්නි අග්‍රතම පැහැදීම. යමෙක් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනොත්, යමෙක් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනොත් ඒ කිනාට පින්වතුනි අග්‍ර වූ විපාක සසර පුරාවටම පින්වතුනි සලසල දෙනවා. පින්වතුනි මේ ලෝකයේ මිනිස්සු පැහැදවන පැහැදවීම් අතර උතුම්ම පැහැදීම තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න පැහැදීම. ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න පැහැදවීමෙන්
පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරනවා ඒ කෙනාට සසර පුරාවටම මහත් වූ සැප විපාක ලබලා දෙනවා කියලා. නමුත් තිරිසන්ගත සතෙකුට පැහැදුනා කියලා ඒ තිරිසන්ගත සතා වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කළත් මිනිස්සෙකුට පැහැදුනා කියලා ඒ මිනිස්යා වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කරත් දෙවියෙකුට පැහැදුනා කියලා ඒ දෙවියට කොයිතරම් කැපකිරීම කළත් පින්වතුනි ඒ කිසිම තැනකින් සසර සත්‍යයට සංසාරයට අවශ්‍ය වෙන කිසිදු ලාභයක් පින්වතුනි එක තැනකින්වත් සලසලා දෙන්නේ නැහැ. අපි හිතමු අපි ආදරය කරන අය. හිතලා බලන්න පින්වතුනි ඊළඟ භවයන් වලදී අපට මුණ ගැහුණොත් අඩුම තරමේ ඊළඟ භවයේදීවත් ඔය කියන ආදරේ ওই විදිහටම ලැබෙයිද? ලැබෙන්නේ. ඒකනේ දවසක් අර බුදුහාමුදුරු දේශනා කරන්නේ. එක්තරා රජ කෙනෙක් හිටියා. අස්සක කියලා. මේ රජතුමාගේ හිටිය අග්‍රමහේෂිකාවක් හරිම ලස්සනයි. නමුත් බොහොම තරුණ අවදියේ මේ අග්‍රමහේෂිකාව මරණයටපත් වුණා. රජතුමා තමන්ගේ ප්‍රිය භාර්යාවට කොයිතරම් ආදරය කරාද කියලා කියනවා නම් ඇයගේ දේහය ආදාහනය කරන්න ඉඩ නොදී වීදුරු බඳුනක දාලා ඒ දේහය පින්වතුනි සංරක්ෂණය කරා. දැන් දේහය වීදුරු පෙට්ටියක දාලා මාලිගාවේ තියාගෙන එතනට වෙලා කන්නෙත් නැතුව බොන්නෙත් නැතුව වැතිරිලා ඉන්නවා. අපේ මහබෝසතාණන් වහන්සේ ඒ ජීවිතේ ඍෂිවරයෙක් වෙලා රජතුමාගේ මේ කාරණාව දැනගෙන රජතුමාට ධර්ම කරුණක් කියලා දෙන්න ඕනේ කියලා හිතලා රජතුමා මුණ ගැහිලා රජතුමාට කියනවා මහරජ ඔබගේ ප්‍රිය භාර්යාව මේ භවයේ මැරිලා දැන් ගොම ගොඩක ගොම කුරුමිනියක් වෙලා ඉන්නවා කියලා. පිටුතුරි කවදාවත් ඒ රජතුමා එක පිළිගනීද? පිළිගන්නේ. නමුත් රජතුමාට මේ කාරණා ඔප්පු කරවන්න ඕන නිසා බෝසතාණන් වහන්සේ 이르දිමති උන්වහන්සේ තමන්ගේ ධානා ශක්තියෙන් අර ගොම ගොඩ ගෙන්නෙව්වා. දැන් ඒ ගොම කුරුමිනිය තවත් ගොම කුරුමිනියෙක් එක්ක තමයි ජීවත් වෙන්නේ. මේ ගොම ගොඩ ඇතුලෙන් ගොම කුරුමිනියෝ දෙන්නෙක් ආවා. එක්කෙනෙක් තමයි දැන් අර ප්‍රිය භාර්යාව. බෝසතාණන් වහන්සේ තමන්ගේ ධානා ශක්තියෙන් කතා කරන සලසවලවා අහනවා ඔබ කවුද? එතකොට කියනවා ස්වාමීනි මම මේ රටේ රජකම් කරපු රජතුමාගේ පෙර භාර්යාව. එතකොට දැන් ස්වාමීනි දැන් මට දැන් ලැබිච්ච ස්වාමියාගේ භාර්යාව. කියන්නේ ගොම කුරුමිනියාගේ භාර්යාව. උතර අහනවා පෙර ස්වාමියා ඔබට කොච්චර ආදරය කරාද? ස්වාමීනි මමත් ඔහුට ආදරය කරා, ඔහුත් මට ආදරය කරා. ඒ වෙලාවේදී අහනවා ඒ ආදරේ ඒ විදිහටම දැන් තියෙනවද කියලා. එතකොට රජතුමා ලොකු කැපකිරීමක් මේ භාර්යාව වෙනුවෙන් කරලා තියෙනවා. නමුත් ගොම කුරුමිනියා කියනවා ස්වාමීනි දැන් මට මගේ හිතේ එහෙම ආදරයක් ඒ රජතුමා කෙරෙහි නෑ. දැන් ඒ ආදරේ තියෙන මගේ දැන් ලැබිච්ච ස්වාමියා කෙරෙහි. මම දැන් ලැබිච්ච ස්වාමියාට කොයිතරම් ආදරය කරනවද කියලා කියනවනම් අස්සක රජතුමාගේ ලේ අරගෙන මගේ දැන් ඉන්න ස්වාමියාගේ පාද දෙක දෝවණය කරන්නයි කියලා කිව්වොත් මම ඒකත් කරන්න කැමතියි කිව්වා.
ඒතර බලන්න අපි මේ ජීවිතේ කොච්චර කැපකිරීම කරා මතු භවයකදීවත් ඒ කැපකිරීම ලැබෙන්නේ නැහැ. නමුත් පින්වතුනි යම් කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණු භාග්‍යවතුන් වහන්සේට ඔය කැපකිරීම කළොත් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ අල්ප මාත්‍ර කැපකිරීමක් කරන්න පුළුවන් නම් ඒ කැපකිරීමට පින්වතුනි සසර පුරාවටම පින්වත්නි අප්‍රමාණ කුසල් ඒ කෙනාට ලබලා දෙනවා. කොච්චර කැපකිරීමක් කරන්න ඕනද? යම් කිසි කෙනෙක් පින්වත්නි ඉන්න තැන ඉඳලා ඉදිරියට පාදයක් තබනවා. මම බුදුහාමුදුරුව බලන්න යමි. ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තියෙනවා. මම භාග්‍යවතුන් වහන්සේව බලන්න යමි. මම භාග්‍යවතුන් වහන්සේට පූජාවක් පූජා කරන්න යමි. මම භාග්‍යවතුන් වහන්සේට දානි ටිකක් පූජා කරන්න යමි. පින්වතුනි මෙන්න මේ චේතනාවෙන් ඉන්න තැන ඉඳලා ඉස්සරහට අඩියක් තැබුවොත් පළවෙනි අඩිය තබනවා බුදුහාමුදුරුවෝ බලන්න යනවා කියන සංඥාවෙන් පින්වතුනි දෙවෙනි අඩිය තබනකොටම ඒ මිනිස්සයා මරණයටපත් වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ බලන්න හම්බුනේ නැහැ. පින්වත්නි සඳහන් කරලා තියෙන්නේ ඒ කෙනාට අර පළවෙනි අඩිය තබනකොට ඇති කරගත්තු බුද්ධානුස්සතිය නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත නැමිලා තිබිච්ච සංඥාව තිබිච්ච නිසා පින්වතුනි ඒ කෙනාට අප්‍රමාණ කුසලයක් ඒ මොහොත වෙනකොට රැස් කරගන්න පුළුවන් වුණා. දෙවනි අඩිය තබනකොට මැරෙනකොටම ඒ කෙනා ඊළඟ ආත්ම භාවයේ සුගති භවයකම උප්පත්තිය ලබන්නට පුළුවන්. පිටුතුනි කවුද මෙහිම කැපකිරීමක් මෙහිම දෙයක් අපට ජීවිතයේ සලසලා තියෙන්නේ? අපිට වෙන කිසිම ස්ථානයකට පැහැදුනා කියලා ඔය තරම් ප්‍රතිඵලයක් ඒ කිසිම ස්ථානයකින් අපට ලබලා දෙන්නේ නැහැ. නමුත් පිටුතුනි ලෞතර භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව අපට මනාකොට පින්වතුනි සම්පාදනය කරලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමෙක් කැප වෙනවා නම් ඒ කැප වෙන කෙනාට අප්‍රමාණ කුසල් ඒ කෙනාට ළඟා කරලා දෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඊතරම් කරුණාවක් මේ ලෝක සත්‍යයට සලසලා දීලා තියෙන නිසා භාග්‍යවතුන් වහන්සේ නමකට යම් පූජාවක් පවත්වන්නට පුළුවන් නම් ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම් කැපකිරීමක් කරන්නට පුළුවන් නම් අදටත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ඒ කැප වෙන කෙනා වෙනුවෙන් කරුණාව දක්වලා ඉවරයි. කොහොමද ඒ කරුණාව දක්වලා තියෙන්නේ? බලන්න පින්වතුනි සංසාරේ මේ ජීවිතේ මට ලැබිච්ච මගේ අම්මවත් මට ලැබිච්ච මගේ තාත්තවත් මට ලැබිච්ච මගේ ළඟම හිතවතෙක්වත් මෙතරම් කැපවීමක් අපි වෙනුවෙන් දක්වලා තියෙනවද කියලා බලන්න. අපි හිතමු අද අපේ පින්වතුන් භාග්‍යවතුන් වහන්සේට මේ දේශනාව ආරම්භ කරන්න මත්තෙන් භාග්‍යවතුන් වහන්සේට මල් බඳුනක් පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ මේ මල් බඳුන පූජා කරපු කෙනාට කොයිතරම් කරුණාවක් දක්වලා තියෙනවද කියලා කියනවනම් පින්වතුනි ඒ මල් බඳුන පූජා කරනකොට ලැබෙන විපාකය ලබන්නට නම්
භාග්‍යවතුන් වහන්සේ කාන්තින්ම මේ මල් බඳුන පූජා කරනකොටම ඒ දායකයාගේ අතේ තියෙද්දී මල් බඳුනට අත තියලා මල් බඳුන බාර ගන්නට ඕනේ. එතකොට තමයි මේ පූජා කරන කෙනාට මහත් කුසලයක් ලැබෙන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ අපට කොයිතරම් කරුණාවක් දක්වලා තියෙනවද කියලා කියනවා නම් පින්වත්නි මීට අවුරුදු 2500 ගණනකට කලින් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලෙදී දැක්කා අනාගතේ මෙවන් දවසක මෙවන් වෙලාවක මම උදෙසා මාහට මෙන්න මෙවැනි මල් බඳුනක් පූජා කරනවා මෙහෙම කෙනෙක්. ඒ කෙනාට අනුග්‍රහයක් වෙන්න මම ඒ මල් බඳුන බාර ගන්නවා කියලා අද මේ මල් බඳුන පූජා කරපු කෙනා දිහා දැකලා ඒ මල් බඳුන දැකලා ඒ මල් බඳුනට භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රී හස්තයේ තබලා පිටුතුනි මේ මල් බඳුන බාරගෙන ඉවරයි. ඒ නිසායි කෙනාට ඒ පින ලැබෙන්නේ. අපේ පින්වතුන් හිතන්න ඔය තරම් කැපවීමක් සංසාරේ අපි වෙනුවෙන් කවුද කරලා තියෙන්නේ? අපි අදටත් කරන දේ පිළිබඳ අනුග්‍රහයක් දක්වලා තියෙනවා. ඒකයි ලෞතර භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන සසර සත්වයේ කවදාවත් පින්වතුනි අතරමං වෙන්නේ නැහැ. ඒක ඒකාන්ත සත්‍යයක්. කවරදාකවත් ඒ කෙනා අසරණ වෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම ඒ කෙනාට සරණක් වෙනවාමයි. බුදුරජාණන් වහන්සේට මෙතරම් ආනිසංසයක් ලැබෙන නිසාමම තමයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් රහත් බව ලැබපු රහතන් වහන්සේලාත් පින්වතුනි අප්‍රමාණ ගෞරවයක් දක්වලා තියෙන්නේ. මහා ශ්‍රද්ධාවක් රහතන් වහන්සේලාට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා පිංගියානි කියලා මහරහතන් වහන්සේ නම. පිංගියානි මහරහතන් වහන්සේ පින්වත්නි රහත් බව ලබලා උදේ ඉඳලා හවස් වෙනකන් යම් වැඩක් කරනවා නම් යම් ඉරියව්වකින් ඉන්නවා නම් ඒ ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න ඇවිදින මේ හැම ඉරියව්වකදීම පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරමින් ඒ ගුණ කෙරෙහි හිත පිහිටුවාගෙන ඉන්නේ. පින්වතුනි රෑ ඉඳලා එළි වෙනකන් තමන්ගේ එර්දියෙන් බලලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහේ දිසාවද කියලා ඒ දිසාවට নমස්කාර කරමින් රෑ ඉඳලා එළි වෙනකන් ඉඳලා තියෙනවා. උදේ ඉඳලා රෑ වෙනකන් භාග්‍යවතුන් වහන්සේගේ ගුණානුස්මරණය කරගෙන ඉන්නවා. රෑ ඉඳලා එළි වෙනකන් භාග්‍යවතුන් වහන්සේ යම් දිසාවක වැඩ ඉන්නවා නම් ආන්න ඒ දිසාවට පින්වතුනි নমස්කාර කරගෙන ඉඳලා තියෙනවා. එතකොට පින්වතුනි හිතන්න මොනතරම් ශ්‍රද්ධාවක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තිබෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේට පින්වතුනි යම්කිසි කෙනෙක් ගාථාවක් කියලා වන්දනා කළා. ඒ වඳින වාරයක් ගානේ අප්‍රමාණ කුසල් ලැබෙනවා. අපි දේශනාවක් ආරම්භී নমස්කාර පාඨයක් කියනවා. මේ নমස්කාර පාඨය ඇතුලේ පින්වතුනි බුදුගුණ 12ක් කතා කරනවා. අප්පටි හත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්ම සාමිස්ස මෙහිම බුදුගුණ 12ක් කතා කරනවා. සාමාන්‍යයෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨය ඇතුලේ කතා කරන්නේ බුදුගුණ 3යි. නමුත් ඊට වඩා විස්තර කරලා තවත් බුදුගුණ ගණනාවක් එකතු කරලා নমස්කාර කරන පාඨය තුළින් පින්වතුනි
ඊට වඩා පින්වතුනි මහත් කුසලයක් ලැබෙන නිසායි මේ පාටින් භාග්‍යතුන් වහන්සේව නමස්කාර කරන්නේ. ආනන්ද මහ තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේව නමස්කාර කරන්න කරපු පාටියක් නිසා ඒක. මොකද ඒ තරම් මහ කුසලයක් ඒ තුලින් ලැබෙන නිසා. ඒ නිසා පින්වතුනි අපි අපේ ජීවිතේ යම් යම් තැන්වලදී යම් යම් කැපවීම් කරනවා. තමන් පැහැදෙන තැන්වලට තමන් කැපවීම් කරනවා. නමුත් ඒ එකඳු කැපවීමක් තුලින්වත් අපට සසරටවත් මහත් උපකාරයක් ඒ තුලින් ලැබෙන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් අල්ප මාත්‍ර හෝ වෙලාවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කැප වුණොත් ඒ සුළු මොහොතටත් පින්වතුනි කෙනාට සසරට උපකාර වන මහා කුසලයක් පින්වතුනි ඒ තුලින් ලැබෙනවා. එහෙම දන්න අය ලංකාවේ ඕන තරම් ඉන්නවා. දැන් අපි දන්නවා සමහර වෙලාවට සමහර අයගේ ගෙවල් වල බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න වෙන් කරලා තියෙන ස්ථානයේ කොයි වගේද කියලා. එක්ක බිත්තියක ලෑල්ලක් තියලා බිත්තියක වීදුරු කෑල්ලක් තියලා ඒ මත බුදු පිළිමයක් තැන්පත් කරලා තියෙනවා. සමහර අයගේ ගෙවල් වල බුදුහාමුදුරන්ට වෙන් කරලා තියෙන කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරි මුල්ලා. එහෙම බුදුහාමුදුරුවන්ට වැඩ ඉන්න ස්ථාන හදන රටේ පිටුතුනේ මගේ මේ ඇස් දෙකටම දැකලා තියෙනවා තමන්ගේ ගෙදර භාග්‍යවතුන් වහන්සේට කාමරයක්ම වෙන් කරලා. භාග්‍යවතුන් වහන්සේට කාමරයක්ම වෙන් කරලා සමහර ගෙවල් තියෙනවා ඒ කාමරේ වායු සමීකරණය කරලා. ගෙදර අයටවත් ඒ තරම් සැප සම්පත් නැහැ. මොකද ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට තියෙන අප්‍රමාණ ශ්‍රද්ධාව නිසාමයි. පින්වත්නි, එවන් ශ්‍රද්ධාවක් කෙනෙකුට උපදව ගන්න පුළුවන් නම් ඒ ශ්‍රද්ධාවන්තයාට සංසාරයට මොනතරම් ප්‍රතිඵලයක් ලැබෙන කුසලයක් ලැබෙනවද කියලා පින්වතුනි තමම තීරණය කරන්න. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අග්‍රතම පැහැදීම තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න පැහැදීම. ඒ භාග්‍යවතුන් වහන්සේට යමෙක් පැහැදෙනවා නම් ඒ කෙනාට අග්‍ර විපාක ලැබෙනවා කියලා ධර්මයෙන් සඳහන් කරලා තියෙනවා. එමුනම් කාලයක් නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලැබූ පින්වතුන් පිරිසට මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ බත්තරමුල්ල තලංගම දකුණ වැවපාර නොම්බර 529 නිවසේ පදිංචි චම්පික මහතා ඇතුළු පවුලේ පින්වතුන් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මීට වසර 3කට පෙර මියගිය KM විමලසිරි මහතාට සහ වසර 16කට පෙර මියගිය WV ධර්මසේන මහතා ඇතුළු සියලු මියගිය ඥාතීන් සිහිපත් කරලා ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. එහෙමනම් ඒ හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතයේ සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි සාදු කියා අපි මේ මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම දායකත්වයේ දරන චම්පික මහත්මයා ප්‍රධාන පවුලේ පින්වත් හැම දිනාටම නිදුක් බව නිරෝගී බව සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. තමන්ගේ ජීවිතේ රැස් කරගත්තු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් මේ ජීවිතයේ තියෙන සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් බාධාවකින් තොරව සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා මේ වෙලාවේදී සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම ධර්ම දේශනාවක් දේශනා කරලා මම රැස් කරගත්තු පින මා මේ ලෝකෙට බිහි කරපු පසුගිය දවසක හදිසියෙම මියගිය මාගේ මෑණියන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා.
ඊට පෙර මිය පරලෝ ගිය මාගේ පියාණන්ටත් ඒ වගේම මා පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ සියලු කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඒ හැම දිනාම සතුටු සිතින් මේ පින් අනුමෝදන් කරගෙන සසර ගමන සුවපත් කර ගනිත්වා කියලා මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කරගත්තු පින් බලයෙන් මෙවන් උතුම් ධර්මයක් මට දේශනා කරන්නට ධර්ම කරුණ වලින් මාව පෝෂණය කරන මාගේ ගුරු දේවයාණන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ගුරු දේවයාණන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියලා මම මේ වෙලාවේදී ආශිර්වාදේ කරන ගමන් රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං